Sinners, and eateth with them. What man of you, having 100 sheep, if he lose one of them, doth not leave the 99 in the wilderness and go after that which is lost until he find it? When he hath found it, he layeth it on his shoulders, rejoicing. When he cometh home, he calls together his friends and neighbors, saying unto them, Rejoice with me, for I have found my sheep which I had lost. I say unto you, that likewise joy shall be in heaven over one sinner that repenteth, more than over 99 just persons which need no repentance. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාට. යාපත් එඬේරාවන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අදි උතුම් නාමයෙන් ඔබ සියලු දෙනාව මේ දේව නමස්කාරයට ඉතා ආදරයෙන් පිළිගනු ලබනවා. අද අපගේ නමස්කාරයේ තේමාව යේසුස් වහන්සේ යාපත් එඬේරාය. සමිනානෝ මා එඬේරානෝය. අග ඉඟ මට නොවන්නේය. මරණය වැනි ගණදුරු රුධිර නිම්නය මැදින් ගියත් ඔබ මා සමග බැවින් මට කිසි බියක් නොවන්නේය. අපි සියලු දෙනා තවත් අලුත් මාසයකට පා තබලා තියෙනවා. නිවැස්වල ලොක්ඩවුන් වෙලා ඉන්නා වූ අපි දෙවිඳුන්ගේ කරුණාව තුළ සති 6කට වැඩි කාලයක් අපි මේ දේව නමස්කාරය ඔන්ලයින් මාර්ගයෙන් අපි සියලු දෙනා මේ දේව මේට සම්බන්ධ වෙනවා. මේ මොහොතේදී අපි මේ දේව නමස්කාරය තුළ මුළු හදවතින්ම සහභාගී වෙන්නටත් මේ උත්සාහය තුළ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නටත් යාපත් එඬේරාවන යේසුස් වහන්සේ මෙතක් කාලය තුළ අපගේ ජීවිතයේදී කරපු සියලු දේවල් වලට ස්තුතිවන්ත වන්නටත් තවත් ඉතිරි කාලයේදී එතුමා අපගේ ජීවිතේ ක්‍රියා කරන්නටත් අපි මේ දේව නමස්කාරය පුරාවටම එතුමාගේ කරුණාව ආශිර්වාදය අපි ඉල්ලා සිටිමු. අපි යාඥා කරමු. සමිඳුන් ඔබ සමගයි, ඔබ සමගද සමිඳුන්. දෙවිඳුන්ට ආසිරි වේවා, එතුමන්ගේ රාජ්‍යයට සදාටම ආසිරි වේවා. අපි සියලු දෙනා එක් වී පළවෙනි ගීතිකාව ගායනා කරමු. යහපත් එන්නේ
සතු වූයේ නිල්බිම්බේ මට නිසසරදිය අසලින් මාගෙන යන්නේ ඔබ වෙති හිමියනිමා යහපත් එනේර සමිඳුතුමා ඔබ වෙති හිමියනිමා පනවත් කරති සදා සිය නම උදෙසාමා නමිටු බවේ ඒ මාවත් වල නිතිගෙට යති සමිදානෝ යන්නෙමි වුව ඒ මරු සෙවනේ මිටියාවත ඔස්සේ සතුරන් හමුවේ ඔබ සරසති මේසේ අලෙමු කලෝ මා සිරස තෙලින් උතුරයි කුසලාන මගේ ඔබ වෙති හිමියනිමා යහපත් එනේර සමිඳුතුමා ඔබ වෙති හිමියනිමා යහපත කරුණා දෙක මහා එක්වමයේ නිබානේ මසනෙමි සමිඳුන් නිවෙසෙහි නිදුකින් සැපතින් මම සැමලා ඔබ වෙති හිමියනිමා යහපත් එනේර සමිඳුතුමා ඔබ වෙති හිමියනිමා අපි නිශ්චලව සිටිමින් මෙම වීඩියෝ දර්ශනය නරඹමු.
ආදරණීය ජනේනි එඬේරාගේ හඬට කීකරුවෙන් එඬේරාගේ හඬට සවන් දී එඬේරාගේ ළඟට ඉතා ආදරෙන් සහ වේගයෙන් ආපු බැටළුවෝ අපි දැක්කා. එඬේරාගේ හඬ තේරුම් ගනිමින් එතුමා ගාවට මෙම බැටළුවෝ දුව ගියා. අපි නිශ්චලව සිටිමින් දෙවියන් වහන්සේගේ හඬට අපි සවන් දුන්නේ නැති අවස්ථාවන් ගැන අපි සිතමු. උන්වහන්සේගේ හඬට කීකරුවන් නැතුව අපි ජීවත් වුණා වූ අවස්ථාවන් ගැන අපි සිතමින් මනස්තාප වෙමු. උන්වහන්සේ අපිත් එක්ක කතා කරන විට එතුමාව මගහැර එතුමාව තනිකර අපගේ මාර්ගයෙන් අපි ගියා වූ අවස්ථාවන් ගැන අපි මනස්ථාපනය වෙමු. දේව වචනය පවසනවා එඬේරාගේ කටහඬ බැටළුවෝ අඳුනති. ඔහුගේ කටහඬ අඳුනන බැවින් බැටළුවෝ ඔහු පසුපස්සේ යති. මේ නිශ්චල මොහොතේදී අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේගේ බැටළුව හැටියට උන්වහන්සේගේ හඬ අපි තේරුම් ගන්නවද? උන්වහන්සේගේ හඬට අපි සමන් දෙනවද කියා අපි හිතමු. උන්වහන්සේ පවසනවා මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුල් වී ඔහු සමග කෑම ගන්නෙමි. ඔහුද මා සමග කෑම ගන්නේ යැයි දෙවියන් වහන්සේ පවසනවා. උන්වහන්සේගේ හඬට සවන් දී අපගේ හදවත් විවෘත කරන්නට අපි සූදානම්ද? මේ ලෝකයේ දුකින් පීඩාවෙන් කුසගින්නෙන් ඉන්නා වූ ජනතාවට මුළු හදවතින්ම උදව් කරන්නට අපි සූදානම්ද? අපි නිශ්චල වී මනස්ථාපනය වී දෙවිඳුන්ගේ කමාව අපගේ ජීවිතයට ආයද සිටිමු. අපි සියලු දෙනා එක් වී සාමූහික පාපොච්චාරණය එකට යදිමු. දයා කරුණාවේ දෙවිඳුනි, ඔබ වහන්සේට විරුද්ධව අපි එකිනෙකාට විරුද්ධවත් සිතින් වචනයෙන් ක්‍රියාවෙන්ද ඔබ වහන්සේගේ මැවිල්ලට විරුද්ධවද අපගේ නොදුනුවත්කම හා දුර්වලකම නිසාත් බලවත් අකීකරුකම නිසාත් අප පව්කර ඇති බව ඔබ වහන්සේට සහ අප සහෝදර සහෝදරයන්ට පාපොච්චාරණය කරමු. අපි සැබවින්ම කනගාටු වෙමු. අතීතයේ සිදු වූ පව්වලට සමාවෙමින් ක්‍රිස්තුස් වහන්සේ තුළ නව ජීවනයට අප ඇතුළත් කරන මෙන් යාඥා කරමුව. ආමෙන්. අනුග්‍රහයෙන් සහ කරුණාවෙන් පූර්ණ දෙවිඳානෝ ඔබට සමාවධානය කර සිළු පවින් ඔබ මුදා නව ජීවිතයකට කාලයේද ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය සහ සැනසෙල්ලද ඔබ වෙත දානය කරන සේක්වා. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ අපගේ පව්වලට කමා කරා කියන්නා විශ්වාසයෙන් අපි සියලු දෙනා සුරදූත ගීය ගායනා කරමු. Sa
සුදරත් හා වැජබෙන කිතු ඔබ සමී නිමලයි අති උතුමැයි හිමිනි නිමලයි අති උතුමැයි හිමිනි. අපි ශුද්ධ වූ සුභාරංචියට සවන් දෙමු. හාලෙලුයා හාලෙලුයා. ශුද්ධ වූ සුභාරංචිය ශුද්ධවර යොහන්තුමාට අනුව ලියන ලද සුභාරංචියේ 10 වන පරිච්ඡේදයේ පළමුවන පදයේ පටන් ප්‍රකාශ වන සුපාසනට සවන් දෙන්න. සමිඳුනි ඔබහට වේ බලපැරකුම්. ජේසුස් වහන්සේ කතා කරමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. දොරටුවෙන් බැටළුගාලට ඇතුළු නොවී අන්තැනකින් නැගී පැන එන්නා සොරෙක්ද කොල්ලකන්නෙක්ද වේ. එහෙත් දොරටුවෙන් ඇතුළු වෙන්නා බැටළුවන්ගේ එඬේරාය. දොරටුපාලයා ඔහුට දොර හරි. බැටළුවෝ ඔහුගේ කටහඬ අඳුනති. ඔහු තමාගේම බැටළුවන්ට නම් කියා අඬගසා උන් පිටතට ආවිට උන්ට පෙරටුව යයි. බැටළුවෝද ඔහුගේ කටහඬ අඳුනන බැවින් ඔහු පසුපස්සේ යති. එහෙත් බැටළුවෝ අමුත්තෙකු පසුපස්සේ නොයති. එපමණක් නොව ඔහු වෙතින් පලා යති. මන්ද උන් අමුත්තන්ගේ කටහඬ නාඳුනන බැවිනි වදාළසේක. ජේසුස් වහන්සේ මේ උපමාව ඔවුන්ට වදාළ නමුත් එයින් කුමක් අදහස් කළසේක්දැයි ඔවුහු තේරුම් නොගත්හ. ඒ හේයින් යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. බැටළුවන්ට දොරටුව මමය. මට පළමුව ආ සියල්ලෝම සොරුද කොල්ලකන්නෝද වෙති. බැටළුවෝ ඔවුන්ට ඇහුම්කම් නොදුන්හ. දොරටුව මමය. මා තුළින් යමෙක් ඇතුළු වන්නේද ඔහු ගලවනු ලබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේය. සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිසය. සපුරාම එය ලැබෙන පිණිසය. කිතු සමිඳුන්ගේ සුභාසන මෙසේය. කිතු හිමියනි හිමිවේ කිත් පැසසුම්. අපි අද සුභාරංචි කොටස ඇසුවා. ඒ සුභාරංචි කොටස අපිට ලෙන්ගතු ඉතාමත්ම ආකර්ශනීය සුභාරංචි කොටසක්. ශුද්ධවර යොහන්තුමන්ගේ සුවිශේෂයේ 10 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 11 වෙනි පදයේ දක්වා තිබෙන කොටස. එඬේරා සහ බැටළුවා කියන සංකල්පය එදා පලස්තීන සන්දර්භයට ඉතාමත්ම සමීප දෙයක් වුණා. බැටළුවා කියන්නේ යම්කිසි විදිහකින් අපි දන්න හැටියට ඒ බැටළුවාගේ ගුණාංග අපි තේරුම් ගත්තොත් ඒ බැටළුවාගේ ගුණාංග බොහොම අහිංසක සතෙක් හැටියට අපි දකිනවා. ඒ වගේම අසරණ සතෙක් හැටියට දකිනවා. ඒ වගේම යටහත් සතෙක් හැටියටත් අපි දකිනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි මේ බැටළුවන් ගැන කතා කරනකොට මේ බැටළුවන් සඳහා පාලනයට යම්කිසි නායකයෙක් අවශ්‍යයි. බැටළුවන්ට මඟ පෙන්වුම් කරුවෙක් අවශ්‍යයි කියන දේ අපි දකිනවා. ඉතින් බයිබලයේ අපි දකින්නේ මේ බැටළුවන් කියන ඒ සංකල්පයට හඳුන්වා දෙන්නේ අපිව. ඒ කියන්නේ සෙනග. ඒ වගේම එඬේරා කියන සංකල්පයට හඳුන්වා දෙන්නේ දෙවියන් වහන්සේ. ඉතින් අපි දකිනවා මේ කොටසේ මේ අපි අද කියවපු කොටස ඉතාමත්ම වැදගත් කොටසක්. ඒ කොටසේ මේ බැටළුවා සහ එඬේරා කියන සංකල්පය ඉතාමත්ම ලස්සනට උද්දීපනය වෙනවා. අපේ බොහෝ ගෙවල් වල මේ පින්තූරේ තිබෙනවා. ඒ කියන්නේ එඬේරා සහ බැටළුවා යන සංකල්පය ඇති. ඒ කියන්නේ ජේසුස් වහන්සේ එඬේරෙකු ලෙස කුඩා බැටළු පැටියෙකු වඩාගෙන සිටින ඒ පින්තූරය ඉතාමත්ම අලංකාර ආකර්ශනීය පින්තූරයක්. මේ පින්තූරයේ ඉදිරිපිට අපි බොහෝ දෙනෙක් යාඥා කරනවා අපේ ගෙවල් වල.
ඉතින් මේ පින්තූරය බලන්න මේ පින්තූරය කොච්චර මනස්කාන්ත ආකර්ශනීය පින්තූරයක්ද කියලා. බයිබලයේ යොහන් සුවිශේෂයේ ඉතා වැදගත්. ඒ සුවිශේෂයේ ජේසුස් වහන්සේ ප්‍රකාශ කරන මම වෙමි ප්‍රකාශ සඳහන් වෙනවා. එය අඩුම තරමේ 7ක්වත් සඳහන් වෙනවා. ඒ සුවිශේෂයේ ජේසුස් වහන්සේ ප්‍රකාශ කරනවා ජීවනදායක ජලය ගැන. ඒ වගේම ජේසුස් වහන්සේ ප්‍රකාශ කරනවා ජීවනදායක ආහාරය මමය. ලෝකේ ආලෝකයේ මම වෙමි. පුනරුජ්ජීවනයේද ජීවනයේද මම වෙමි. මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි. මිදි වැල මමය. අතු ඔබය කියා ජේසුස් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේම ජේසුස් වහන්සේ කියනවා මම යහපත් බැටළු එඬේරා වෙමි. ජේසුස් වහන්සේ ඒ පරිච්ඡේදයේම සඳහන් කරනවා මම බැටළුවන්ගේ දොරටුව වෙමි කියලා. ඉතින් මේ වගේ ප්‍රකාශ අපි දකිනවා ජේසුස් වහන්සේ ප්‍රකාශ කළ ඊ타මත්ම ආකර්ශනීය අපේ ජීවිතයට සමීප ප්‍රකාශ මේ සුවිශේෂයේ සඳහන් වෙනවා. ඒ වගේම අපි දකිනවා යොහන් සුවිශේෂයේ ජේසුස් වහන්සේ කළ හාස්කම් සහ පුදුම ක්‍රියා ගැන සඳහන් වෙනවා. පුදුම ක්‍රියා සහ හාස්කම් 7ක් ගැන සඳහන් කරනවා. වතුර මිදිවුෂ බවට පත් කිරීමේ ඒ මහා හාස්කමෙන් ආරම්භ කරලා ඒ වගේම අවසාන හාස්කම හැටියට අපි දකිනවා සුදු යොහන් සුවිශේෂයේ ලාසරස් මලවුන්ගෙන් උත්ථාන කිරීම ගැන. ඉතින් මේ සුවිශේෂයේ මේවා හාස්කම් සහ පුදුම ක්‍රියා හැටියටම සඳහන් කරන්නේ. යොහන් සුවිශේෂයේ යොහන් තුමා ඒ සඳහන් කරන්නේ මේ සියල්ල ජේසුස් වහන්සේ කළ හාස්කම් දේව රාජ්‍යයේ ලකුණු හැටියට. ඉතින් අපි දකිනවා මේ සුවිශේෂය කොතරම් භාවාත්මක සුවිශේෂයක්ද කියලා. මේ සුවිශේෂය විශේෂයෙන්ම අපේ ජීවිතයට සමීප අපිට භාවනා කරන්නට පුළුවන් සුවිශේෂයක් බවට තිබෙනවා. ඉතින් මේ සුවිශේෂයේ තිබෙනවා ගැඹුරු අධ්‍යාත්මික සත්‍යතාවයන් තේරුම් කරලා දෙනවා. ඒවා අපිට ඊ타මත්ම වැදගත් හැටියට අපි දකිනවා. මේ සුවිශේෂයේ සඳහන් කරන බැටළුවා සහ එඬේරා කියන සංකල්පය බයිබලයේ පුරාම සඳහන් වෙනවා. අපි විශේෂයෙන්ම අපි දකිමු පුරාණ ගිවිසුම සම්බන්ධ. පුරාණ ගිවිසුමේ උත්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ කායින් සහ ආබෙල්ගේ කතන්දරය. කායින් ගොවියෙක්, ආබෙල් එඬේරෙක්. දෙවියන් වහන්සේ ආබෙල්ගේ පඬුර පිළිගත්තා. ඔහු තමන්ගේ බැටළු රැහේ සිටින ඊ타මත්ම කුළුඳුල් බැටළු පැටවා පූජා කළා. ඉතින් එය දෙවියන් වහන්සේ පිළිගත් බවට සඳහන් වෙනවා. අපි දකිනවා අපේ කුඩා කාලයේ පටන් අපි සබත් පාසලේ ඉඳලා අපේ කුඩා කාලයේ පටන් අපි ඉගෙන ගන්න ඊ타මත්ම ලස්සන ගීතිකාවක් තිබෙනවා. දාවිද්ගේ ගීතාවලිය ඒ ගීතිකාව. අපි සියලු දෙනා ඒක කටපාඩමින් ඉගෙනගෙන තිබෙනවා. ගීතාවලිය 23 වෙනි ගීතිකාව දාවිද්ගේ ගීතය. ස්වාමින් වහන්සේ මාගේ එඬේරා නොය මට කිසි හිඟයක් නොවන්නේය කියන. ඒ ගීතිකාව අපිට යාඥාවක් හැටියට අපේ දිනපතා යාඥාවක් හැටියට පාවිච්චි කරන්නට පුළුවන්. ගීතාවලිය 79 වෙනි ගීතිකාවේ 13 වෙනි පදයේ සඳහන් වෙනවා. ඔබේ තනබිමේ බැටළුවෝද ඔබේ සෙනගද වන අපි ඔබට තුති පුද කරන්නෙමු කියලා. ඒ වගේම යෙසායා පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ කියනවා එඬේරෙකුසේ උන්වහන්සේ තම බැටළුවන් පෝෂණය කරනසේක කියලා. මේ ක්‍රියාවලින් අපිට තේරෙනවා එඬේරාගේ කාර්යභාරය ඊ타මත්ම අන්තරායකාරී කාර්යභාරයක් කියලා. ඒක අපිට මේ බයිබලයේ මේ කොටස් වලින් තේරෙනවා. ඒ ලෙහෙසි පහසු කාර්යභාරයක් නෙවෙයි. අපි දකිනවා විශේෂයෙන්ම ජේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ව ශ්‍රාවකයන්ව පිටත් කර හැරීමේදී උන්වහන්සේ ප්‍රකාශ කරන වෘකයන් මැදට බැටළු පැටවන් යවන්නාක් මෙන් මම ඔබ යවමි. ඒක ලූක් 10 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සඳහන් වෙනවා.
මේ අනුව අපි දකිනවා එඬේරුකගේ කාර්යභාරය කොච්චර බාරදූර කාර්යභාරයක්ද, කොච්චර අවදානම්කාරී කාර්යභාරයක්ද කියලා. ඉතින් අපේ කිතුණු නායකයන් සැප පහසුකම් පසුපස හඹා යා යුතු නෑ. අපේ කිතුණු නායකයන් සෑම විටම ආදර්ශමත් නායකයන් බවට පත්වෙන්නට ඕනේ. අපේ කිතුණු නායකයන් තමන්ගේ රැළට ඊ타මත්ම විශ්වාසනීය, තමන්ගේ රැළට පරමාදර්ශී නායකයන් බවට පත්වෙන්නට ඕනේ. ඒ වගේම අපගේ කිතුණු නායකයන් රැළ පෝෂණය කරන, රැළ ආරක්ෂා කරන නායකයන් බවට පත්විය යුතුයි. ඒකයි අපිට මේ කොටස් වලින් තේරෙන්නේ එඬේරකුගේ කාර්යභාරය ගැන. අපි විශේෂයෙන්ම අපි දකිනවා මේ එඬේරකුගේ ගුණාංග සම්බන්ධව බයිබලයේ කතා කරනවා. එඬේරකුගේ ගුණාංග, යහපත් එඬේරකුගේ ගුණාංග ගැන එසකියල් තුමා සඳහන් කරනවා. එසකියල් පොතේ 34 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ ඉඳලා 19 වෙනි පදේ දක්වා කතා කරන ඒ කොටස ඉතාමත්ම වැදගත්. එඬේරකුගේ කාර්යභාරය සහ එඬේරකුගේ ගුණාංග ගැන සඳහන් වෙනවා. එසකියල් තුමා සඳහන් කරනවා, මාගේ බැටළුවන් ගැන සොයා බලා ඔවුන් රැකගන්නෙමි, ඔවුන් ගලවා ගන්නෙමි, ඔවුන් රැස්කර ඔවුන් පෝෂණය කරන්නෙමි කියා. මේ ඉතාමත්ම වැදගත් කාර්යභාරයක්. ඒ එඬේරකුගේ ගුණාංග ගැන තමයි ඔහු සඳහන් කරන්නේ. ඉතින් තව මොනවද අපිට දෙවියන් වහන්සේගෙන් අවශ්‍ය? බොහොම පැහැදිලිව උන්වහන්සේ අපිට ප්‍රකාශ කරන උන්වහන්සේගේ එඬේරත්වය ගැන මේ කොටසේ. මේ කොටස සම්පූර්ණයෙන් කියවුවොත් ඔබට දැනගන්න පුළුවන් එඬේරකුගේ කාර්යභාරයේ කොතරම් වගකීමක් තිබෙනවද, කොතරම් අනතුරුදායකද කියලා. මේ කොටසේ සඳහන් වෙනවා, එසකියල් තුමා සඳහන් කරනවා, මම නැති වූ බැටළුවන් සොයන්නෙමි, මම මුලා වූ බැටළුවන් නැවත ආපසු ගෙනෙන්නෙමි, මම තුවාල වූ බැටළුවන්ගේ තුවාල බඳින්නෙමි, මම ලෙඩ වූ බැටළුවන් ශක්තිමත් කරන්නෙමි, මම ඔවුන්ගේ සැබෑ එඬේරා වන්නෙමි කියයි. මේ කොටස බලන්න කොච්චර ලස්සන කොටසක්ද. ඉතින් අපි දකිනවා මේ දෙවියන් වහන්සේ ගේ එඬේරත්වයේ ඊ타මත්ම ප්‍රේමණීය එඬේරත්වයක්. ඉතින් අපි මේ කොටසෙන් මේ දකින මේ දේවල් වලින් අපිට කියන්නට පුළුවන් දෙවියන් වහන්සේ අපිට කතා කරන ආකාරය, අපිව රැකබලා ගන්න ආකාරය, අපිව ශක්තිමත් කරන ආකාරය ගැන අපිට මේ කොටසින් දැනගන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන් යොහන් සුවිශේෂයේ 10 වෙනි පරිච්ඡේදයේ 3 සහ 4 වෙනි පද ගැන අපි නැවත බැලුවොත් ඒ 3 සහ 4 වෙනි පදවල සඳහන් වෙනවා බැටළුවෙකුගේ ගුණාංග සම්බන්ධව. බැටළුවා සතු විය යුතු ගුණාංග සහ එඬේරාගේ ගුණාංග සම්බන්ධව බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. බැටළුවෝ මාගේ කටහඬ හඳුනති. මම ඔවුන්ගේ නම් කියා ඔවුන්ට හඬගසන විට, ඔවුන් පිටතට ආවිට ඔවුන්ට පෙරටුව යන්නෙමි. ඔව්හු මා පසුපස්සේ එති. මේක බලන්න, මේ කොටස කොච්චර වටිනා සෙනගක් හැටියටද උන්වහන්සේ කියන්නේ, කොච්චර කීකරු සෙනගක් හැටියටද උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ බැටළු රැළ ගැන. 5 වෙනි පදේ සඳහන් කරනවා බොහොම පැහැදිලිව, බැටළුවෝ අන් කිසි කෙනෙක් පසුපස නොඇති කියලා. ඉතින් වෙනත් කිසි කෙනෙක් පසුපස බැටළුවෝ යන්නේ නැහැ. අපි මේ නිසා අපි දකිනවා බැටළුවන් ගැන ජේසුස් වහන්සේ ප්‍රකාශ කරන්නේ විශ්වාසනීය ස්වභාවය. උන්වහන්සේ සඳහන් කරන 7 වෙනි පදේ බැටළුවන්ට දොරටුව මමය කියලා. මේ ඊ타මත්ම වැදගත් දෙයක්. දොරටුව මමය කියලා කියනකොට උන්වහන්සේ දොරටුව ළඟ නිදා ගන්නවා. කිසි කෙනෙකුට ඇතුළට හෝ පිටතින් ඇතුළට එන්නට බෑ. උන්වහන්සේගේ ඇඟේ නොගෑවි, උන්වහන්සේ ස්පර්ශ කරන්නේ නැතුව කිසි කෙනෙකුට ඇතුළට එන්නට බෑ. උන්වහන්සේගේ එඬේරත්වය ගැන අපි දකිනවා. එය ගොඩනැගිලි අස්සේ තිබෙන එඬේරත්වයක් නෙවෙයි. උන්වහන්සේ හැම වෙලාවෙම පිටත සිටින සෙනග සමග ජීවත් වෙන, ඔවුන් සමග ගමන් කරන එඬේරත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපි දකිනවා මේක කොච්චර වටිනවද කියලා. ඉතින් ඔබේ දරුවන්ට කියන්න, ඔබේ මිතුරන්ට කියන්න, ජේසුස් වහන්සේ යහපත් එඬේරාය කියලා.
ඔවුන්ට කියන්න නපුරු දේට පෙළඹි ලෝකයේ ඊ타මත්ම දුෂ්ට දේට යටත් වී වරදට හසු වෙන්නට එපායි කියලා. නැත්නම් නැති වූ බැටළුවක වෙන්නට එපායි කියලා. ඉතින් මේ තුල අපි දකිනවා ජේසුස් වහන්සේ අපේ සැබෑ වූ එඬේරා. උන්වහන්සේ අපේ සැබෑ වූ මිතුරා. ජෝසප් ස්ට්‍රීවන් අපි දකිනවා ජෝසප් ස්ට්‍රීවන්ගේ ඒ ඊ타මත්ම ලස්සන ගීතිකාව. ඒ ජේසුස් මෙන් මිතුරෙක් ඇද්ද කියන ගීතිකාව. ඒ භාෂා තුනෙන්ම ඉංග්‍රීසි සිංහල සහ දෙමළ භාෂා තුනෙන්ම ඊ타මත්ම ලස්සනට එය පදමාලාව සකස් කර තිබෙනවා. ඉතින් අපි දකිනවා ජේසුස් වහන්සේ අපේ මිතුරාන්. ජේසුස් මෙන් මිතුරෙක් ඇද්ද. අපගේ දුක් ශෝක උසුලන්නේ උන්වහන්සේ. ඒ නිසා උන්වහන්සේ අපගේ සැබෑ වූ මිතුරා. උන්වහන්සේ අපේ අවශ්‍යතාවයේදී මිතුරා. ඒ නිසා උන්වහන්සේ අපේ ජීවිතයට ඊ타මත්ම සමීපම මිතුරා. අපේ ජීවිතයේ මිතුරා හැටියට අපිට සලකන්නට පුළුවන්. ඉතින් ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය, අද අපි මේ ලෝකේ අපි දකින මේ සියලු දේවල් වලදී අපිට කියන්නට පුළුවන් අපි සියලු දෙනාම තුවාල වූ ඇදහිලිවන්තයන්. අපි සියලු දෙනාම යම් කලකිරීමකින් වේදනාවකින් සිටින ඇදහිලිවන්තයන්. නමුත් උන්වහන්සේ මතම රඳා පවතින්න. උන්වහන්සේව අදහන්න. උන්වහන්සේ අපේ එඬේරාණව. අපිව කිසිදාක උන්වහන්සේ අප දාලා යන්නේ නැහැ. ඒ නිසා අපි ඒක තේරුම් අරගෙන අපේ ජීවිතයේ සෑම මොහොතකම ජේසුස් වහන්සේගේ හඬ අසමින් උන්වහන්සේ පසුපස්සේ ආ යුතුයි. අපි කුඩා කාලයේදී අපි ගීතිකා ගැවුවා යමි පස්සේ ජේසුස් පස්සේ යමි කියලා. නමුත් අපි බොහෝ විට අපි ජේසුස් පස්සේ යන්නේ නැහැ. අපි වෙනත් කෙනෙක් පසුපස තමයි යන්නේ. මේ අපේ ජීවිතයේ තිබෙන වැරදි මෙන්න මේවයි. ඒ නිසා අපි සෑම මොහොතකම අපි ජේසුස් වහන්සේගේ ඒ එඬේරත්වයේ තේරුම් අරගෙන උන්වහන්සේ පසුපස්සෙම යමු. මේ කොටසේ 10 වෙනි පදේ ඊ타මත්ම වැදගත්. ජේසුස් වහන්සේ කියනවා මා පැමිණියේ ඔබට ජීවනය ලබා දෙන පිණිසය. ඒ සපුරාම ඔබට ලබා දෙන පිණිසය කියලා. ආමෙන්. පෙම්බර යේසුතුමනේ අප සලකන බැවිනේ. අසරණ අපි ඔබේ පීඨපතා එන්නෙමු ඔබගේ පාසෙවනේ. අපි යාඥා කරමු මැදහත් යදුම්. ආදර ජේසුනේ, අද වගේ තවත් අලුත් දවසක් අපට දීම ගැන ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි පියාණනි. මුළු ලෝකේ බාර කරමින් වහන්සේට යාඥා කරනවා පියාණනි. පවත්නා වෛරස් අසංගත තත්වය ගැන ඒ හේතුවෙන් පීඩා විඳින්නා වූ ජනතාව, COVID-19 වෛරසයට ගොදුරු ජනතාව, මේ හේතුවෙන් මියගිය පිරිස් සහ ඔවුන්ගේ ආත්මයන් මේ මොහොතේ වහන්සේට බාර කරනවා පියාණනි. ජේසුනි, මේ මොහොතේ විශේෂයෙන් වෛරස් තත්වයට ගොදුරු පුද්ගලයන් වහන්සේගේ අස්තර බාර කරනවා පියාණනි. කුඩා ළමුන්, තරුණයන්, වැඩිහිටියන් වශයෙන් වයස් සීමාවකින් තොරව වෛරසය වැළඳී සිටින මුළු ලෝකවාසී ජනතාව වෙනුවෙන් වහන්සේට ආයදිනවා පියාණනි. ඔවුන්ට ඔබගේ බලවත් සුවකරන අස්තය තබා ස්පර්ශ කරන්න පියාණනි. ඔවුන් ආශිර්වාද කරන්න, ඔවුන් ආරක්ෂා කරන්න, ඔවුන්ට සුවය ලබා දෙන්න පියාණනි. ජේසුනි, විශේෂයෙන් වසංගත තත්ත්වය නිසා අසරණව සිටින්නා වූ ජනතාව දෛනික වැටුප් අහිමිවීම හේතුවෙන් දෛනික ආහාර වේල් සකසා ගැනීමට නොහැකි පිරිස්, දරිද්‍රතාවයේ හේතුවෙන් පීඩා විඳින්නා වූ, දුක් විඳින්නා වූ ජනතාව ගැන අපි ඔබ වහන්සේගෙන් ආයදිනවා පියාණනි. ඔවුන්ව ඔබ වහන්සේ පෝෂණය කරන්න, ඔවුන්ව තව තවත් දිරිමත් කරන්න පියාණනි. ජේසුනි, වසංගත තත්ත්වය පාලනය කිරීමට වෙහෙස මහන්සි වන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, වෛද්‍යවරුන් සහ හෙදහෙදියන් වහන්සේගේ අස්තර බාර කරනවා පියාණනි. ඔවුන්ට වසංගත තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රඥාව දානය කරන මෙන් ඉල්ලා සිටිනවා පියාණනි. ජීවිත අවදානම නොතකා ඔවුන් මේ ගන්නා පියවරයන්ට සෑම විටක ධෛර්යයක් වන ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාද මේ මොහොතේ වහන්සේට බාර කරනවා පියාණනි. ඔවුන්ව වඩා වඩා ආශිර්වාද කරන්න, දිරිමත් කරන්න ජේසුනි.
ජෙස්මි නැවත වාරයක් මුළු ලෝකයත් ලෝකවාසී ජනතාවත් භාර කරමින් ඔබ වහන්සේට ආයතනව පියන්නේ ඔවුන්ට වෛරසයෙන් සුවයත් වෛරසය පරාජය කිරීමට අවශ්‍ය ඉවසිලිවන්තකමත් ප්‍රඥාවත් එකමුතුකමත් වර්ධනය කරන මෙන් ඉල්ලා සිටිනවා පියන්නේ. ස්වාමිනී අපගේ ආඥා ඇසූ මැනව අපගේ අඬගැසීම් ඔබ වහන්සේ වෙත පැමිණෙත්වා. ආමෙන්. අපට මහත්සේ ප්‍රේම කරන ආදරණීය ජේසුනි, මේ මොහොතේ කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලුම රෝගීන් ගැන අපි එක්සිත ඔබ වහන්සේට යාඥා කරන්නෙමු. දිනෙන් දින ආසාදනයට ලක්වන සියලු දෙනා, රෝහල්වල ප්‍රතිකාර ගන්නා සියලුම දෙනා අපි ඔබ වහන්සේගේ පාද පාමුලට මේ මොහොතේ ගෙනෙනවා ස්වාමීනි. ඒ එක් කෙනෙක්ව අපි වෙන් වශයෙන් අඳුනන්නේ නැති වුණත් ඔබ වහන්සේ ඔවුන්ව වෙන් වශයෙන් අඳුනන නම කියා කතා කරන්න පුළුවන් ස්වාමින් වහන්සේ නිසා අපි ඔබට ස්තුති කරනවා ස්වාමීනි. ඒ සියලු දෙනාට ඔබ වහන්සේගේ දිව්‍යමය සුවය අත්දකින්නටත් විශේෂයෙන්ම මේ කාලය තුල ඔබ වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගේ හඬ අසන්නටත් ප්‍රේමයේ සමාදානයේ හා සැනසීමේ අත්දැකීම් ඔවුන්ට දෙන මෙන් අපි මේ මොහොතේ ඔබ වහන්සේට කන්නලව් කර සිටිමු. ඒ වගේම ස්වාමීනි, මේ වසංගත කාලය තුලදී රෝගයෙන් පීඩා විඳින සියලු දෙනාටත් අප සියලු දෙනාටත් ඔබ වහන්සේට වඩා ලංවන්නට පුළුවන් කාලයක් දෙන මෙන් අපි ආඥා කරමු. තවද ස්වාමීනි, මේ තත්වයන් ලංකාවෙන් මෙන්ම ලෝකයෙන්ද පහවේ සියලු දෙනාට තම තමන්ගේ සුපුරුදු වැඩ කටයුතු කර ගැනීමට සුදුසු කාලය ළඟා කර දෙන මෙන්ද අපි මේ මොහොතේ කන්නලව් කර සිටිමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ය. ආමෙන්. ජනයදුම් අද මුළු ලෝකයම වෙලාගෙන ඇති කොරෝනා වෛරසය හේතු කොටගෙන මුළු ලෝකයම එකම තැනක නැවතී ඇති අතර සියලුම දෙනා මෙම වෛරසය හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇත. ඒ අතර එදා වේලා හම්බ කරන් තම ජීවිත කාව ගෙවූ මේසන් වැඩ කරන පුද්ගලයන්, සොයන් රැකියාවල නියුත පුද්ගලයන්, වාහන අලුත් වැඩියා කරන පුද්ගලයන්, කුලී රථ රියදුරන් වැනි අයගේ ආදායම් උපයා ගැනීමට නොහැකි වීම තුළින් කෑම ටිකක් සොයා ගන්න නොහැකි පුද්ගලයන් ජේසුස් වහන්සේට බාර කරන අතර ඔවුන්ට ඔබ වහන්සේගේ රැකවරණය, ශක්තිය, මෙහෙයවීම ලබා දෙන්න, ඔවුන්ට කෑම බීම සපයන්න අන් අය මෙහෙයවුව මැනව. මෙම රෝගයෙන් ඉක්මනින් සුවය ලැබීමට අප රටේ සියලු දෙනාටත් වෙනත් රටවල් වල මෙම රෝගය හේතුවෙන් දුක් විඳින්නා වූ, වෙහෙසවන්නා වූ සියලුම දෙනාට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, මෙහෙයවීම ඔබ වහන්සේගේ ප්‍රඥාව ලබා දෙන මෙන් අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව. මෙහි පළමුවන දින සිහි කරන ලැබූ කම්කරු දිනය වෙනුවෙන් අපි යාඥා කරමු. කම්කරුවන් සමග වේසවන්නා වූ, කම්කරුවන් සමග බැඳී සිටින්නා වූ දෙවි පියාණනි, මෙම ලෝකයේ සේවයේ නියුක්තව සිටින සියලුම කම්කරුවන් උදෙසාද, රැකියා අයිමි වී නිවෙස්වල පීඩා විඳින අය උදෙසාද මේ මොහොතේදී අපි ඔබ වහන්සේට යාඥා කරමුව. දිවා රෑ වෙහෙස වී කැප වී වැඩ කරන සියලු කම්කරුවන්ටද
ඔබ වහන්සේගේ ධෛර්යය ශක්තිය සුවය ලැබෙන මෙන් අපි යාඥා කරමුව. මෙම අයිතිසාගත අසාධාරණ ලෝකයේ තුල කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑමට ලක් වී ඇත. දෙවිඳුනි, මේ සියලු කම්කරුවන්ගේ ශ්‍රමයට සාධාරණ වැටුප දීමනා ඔවුන්ට ලැබෙන මෙන් අපි යාඥා කරමුව. මහා පරිමාණ කර්මාන්ත සඳහාද, වතු කර්මාන්ත සඳහාද, දීවර කර්මාන්ත සඳහාද, කුෂි කර්මාන්ත උදෙසාද, ඇඟලුම් කර්මාන්ත උදෙසාද පියාණනි අපි ඔබ වහන්සේට යාඥා කරමුව. සමිඳුනි, ඔබ වහන්සේගේ කරුණාව, ආදරය, රැකවරණය මේ සියලු කම්කරුවන්ට දුන මැනව. සමිඳුනි, අපගේ යාඥා ඇසුව මැනව. අපගේ අඬගැසීම් ඔබ වහන්සේ වෙතට පැමිණේවා. ආමේන්. අපි සියලු දෙනාම සමාදානයේ ආචාරයට සූදානම් වෙමු. ප්‍රේමවන්තේනි, අපි එකිනෙකනාට ප්‍රේම කරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන් වහන්සේගෙන්නේ. දෙවියන්ට ස්තුතියාගේ පුදන්න. මහොත්තමයන්න්ට ඔබගේ බහර ඔප්පු කරන්න. අපි දෙවන ගීතිකාව ගායනා කරමු. එඩේරාමා සමිඳානු මට හිඟ නැතේ ලාතනදිනේ මා සත පන්නෝ සිසිල්දියෙන් දහම් මගේ මාගෙන යන්නේ මගේ එඩේරානෝ අඳුරුබිමේ මැදින් ගියත් මට බියක් නැතේ. සතුරු ඇ ඉදිරියේ ආහාර සාදවා සුවඳ කවා විත ඉතිරේ මගේ කුසලානේ ඔබේ නීති දයාගුණේ දිනෙන් දින ඔබේ මැදුරේ තුලෙහි වෙසෙන් දෙමින් සදාකාලේ. අපි සියලු දෙනා අත්වැල් බැඳගෙන ක්‍රිස්තුස් වහන්සේ අපට කියා දුන් පවුලේ යාඥාව අපි ගායනා කරමු. පියාණනි අපගේ වැජබෙන ස්වර්ගයේ.
ක්‍රිස්තුස් වහන්සේගේ දයාවටත් ආරක්ෂාවටත් අපි ඔබ බහර කරමු. සියලු නැනනුවන ඉක්මවන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන් වහන්සේගේ පුජ්‍ය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද උන්වහන්සේගේ ප්‍රේමයද ඔබ සිත් සතන්හි තබා ගනු ලැබේවා. දැන් පියානෝය පුත්‍රයානෝය ශුද්ධාත්මයානෝය යන සියලු බල ඇති දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ අතරේ පිහිටා ඔබ සමග නිතර පවතිමින් ඔබ ආරක්ෂා කරමින් ඔබට මඟ පෙන්වන සේක්වා. ආමෙන්. ශාන්ති සිතින් එක්සත්ව එක්සිත්ව දෙවිඳුන්ට සේවය කරන්න අන් අයට උදව් කරන්න. කිතු සමිඳුන්ගේ නමින්ය. ආමේන්. ප්‍රියාදර සහෝදරය සහෝදරිය අපි දැනට සති 7ක් අපේ නිවෙස් වලට කොටු වී සිටිනවා. මම ඔබගෙන් ඉල්ලා සිටිනට කැමැති. ඔබ දෙවියන් වහන්සේ නමස්කාර කරන පිරිසක් හැටියට ඔබේ දීමනාවන් වෙන් කරන්න දෙවියන් වහන්සේට. විශේෂයෙන් අපි මේ ඔන්ලයින් සේවය මගින් ඔබට මේ දිව්‍ය පූජාව ඔබ අතරට ඔබගේ ගෙදරටම ගෙනෙනවා. ඒ අවස්ථාවේදී ඔබගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දිව්‍ය පූජාව සමග සිටින්න. ඔබගේ දරුවන් සහ ඔබගේ පවුලේ සියලු දෙනා සමග මේ දිව්‍ය පූජාව ඊටාත්ම හැඟීමෙන්ම දිව්‍ය පූජාවට ඇතුළු වෙන්න. එයයි අපේ ඉල්ලීම. ඉතින් ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාද තව තවත් ලැබී ඔබේ පවුල් ජීවිතය ඔබේ ගෙදර ජීවිතය ඔබේ සමාජීය ජීවිතය වඩාත් අර්ථවත් කරගන්නට ඔබට දේව ආශිර්වාදේ හිමි වේවා. ස්තුතියි. අපි සියලු දෙනා එක් වී අවසාන ගීය ගායනා කරමු. දහසක් අතරින් මා තෝරාගත්තා වූ අඳුරින් පිරිලොව එළිය කරන්න දැල්වෙන පහනක් වී අවියන් වන්නට දහසක් අතරින් මා තෝරාගත්තා වූ දෙව් ජනතාවම රසගන්වන්නට පොළොවේ ලවනක් වී අවියන් වන්නට දහසක් අතරින් මා තෝ
අතරින්